දැන් අපි පහුගිය දවස් කීපයකට කලින් දැක්කා ජනාධිපතිවරයා කියනවා සීනි හාල් පරිප්පු අඩු කරන්න නම් ඒව ගැන බලන්න නම් මං වැඩක් නෑනේ මම ඉන්නේ ඊට වඩා වැඩි දෙයක් කරන්න මම ආවේ ඊට වඩා වැඩි දෙයක් කරන්න නැත්නම් මට ඊට වඩා ලොකු දේවල් කරන්න තියෙනවා කියලා මේ ටිකට ජනාධිපතිවරයා කරපු ටික හොඳටම ඇති. මං හිතන්නේ සර්ට අත් දෙක වැඳලා කියන්නේ මහත්යෝ තවනම් කරන්න හිතන්න එපා ලොකු දේවල්. මේ කරපු ටික හොඳටම ඇති. රවීන්ද්‍ර සහෝදරයා කිව්වා වගේ සර් තමයි හොඳටම කළේ සර් කරපු හොඳම ටික හින්දා තමයි ලංකාව 4 වෙනි තැනටපත් වෙලා තියෙන්නේ. අර සෙසු වනාන්තර සුළු වනාන්තර කපන රටවල් අතරින් 20යි 21 කපාගෙන ගිහිල්ලා 4 වෙනි තැනට ලෝකෙ පත් කරලා තියෙනවා. පුදුම සෞභාග්‍යයක්. ඒ නිසා කියන්නේ තවත් නම් කරන්න ලෑස්ති වෙන්න එපා. සර් තමයි හොඳටම කළේ. කොච්චර හොඳට කරනවද කියනවා නම් මේ දක්වා මේ අවුරුදු දෙකට කොච්චර හොඳට කරලා තියෙනවා නම් කියනවා නම් දැන් අන්තිම වෙනකොට ලංකාව කියන්නේ චීනාගේ වැසිකිළිය බවට පත් වෙලා තියෙනවා. ලංකාව දැන් චීනාගේ වැසිකිළිය බවට පත් කරලා තියෙනවා. සර් තමයි හොඳටම කළේ. වෙන කාටවත් මේ වගේ දෙයක් කරන්න බැරි වුණා. නට දෙන්න පුළුවන් හැම දෙයක්ම දුන්නා. ලංකාවේ තියෙන මර්මස්ථාන ටික චීනට දීගෙන ගියා. පෝට් සිටි එක දුන්නා. ශැංග්‍රිලා එක සර් මං හිතන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙලා ඉන්නකොට ඔය යුද හමුදාවට අයත් වෙච්ච මූලස්ථානය සින්නක්කරව දුන්නා. ආපු ගමන් ශැංග්‍රිලා එකට එහා පැත්තේ තියෙන භූමිය ලියලා දුන්නා ආයි ශැංග්‍රිලා මුදලාලිට. ඊට පස්සේ දැන් කොළඹ තියෙන මර්මස්ථාන ටික දීගෙන යනවා චීනුන්ට. පෝට් සිටි එක දීලා තියෙන්නේ දැන් චීනුන්ගේ ස්වාධීන නැත්තම් ස්වයං පාලන ඒකකයක් බවට පත් කරලා තියෙනවා. ඒ විදිහට සියලු දේවල් දීගෙන ගියා. සර් තමයි හොඳට කළේ. ඊට පස්සේ චීනු දෙන හැම ජරාවක්ම බාරගත්තා. අන්තිමේදී හොඳම ටික කළේ අන්තිමේදී දැන් චීනගේ වැසිකිළිය බවට පත් කරලා තියෙනවා. චීනගේ අසූචි ටික චීනගේ අසූචි ටික අතාරින වැසිකිළිය බවට ලංකාව පත් කරලා තියෙනවා. මං හිතන්නේ වෙනත් කිසිම පාලකයෙකුට කරන්න බැරි වෙච්ච ඓතිහාසික කාර්යභාරයක් සර් තමයි ඉෂ්ට සිද්ධ කළේ. ඒ නිසා සර් තමයි හොඳටම කළේ. අන්න සර් යාවේ ඒ වැඩේට. දැන් ජනාධිපතිවරයා කියවනේ මට බෑ ඔය නිකන් මේ කන බොන දේවල් ගැන කතා කරන්න. එව්ව අඩු කරන්න නෙමෙයි මං ආවේ කියලා. ඔව් මිනිස්සුන්ට කන බොන ටික දෙන්න නෙමෙයි සර් ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සුන්ට කන්න බොන්න ටික දෙන්න නෙමෙයි සර් ඇවිල්ලා තියෙන්නේ. සර් ඇවිල්ලා තියෙන්නේ කන බොන කකා බිබී හිටියපු ටිකත් කකා බිබී හිටපු ටිකත් නැති කරලා දාන්න. සර් ආවේ ඒකට තමයි. ඒ නිසා තමයි අපි දැක්කේ මිනිස්සු කකා හිටපු සීනි ටිකත් නැති කරලා අන්තිමේදී නිකන් අන්දරේ වගේ සර් පෙරලි සීනි කෑවා. ඒකනේ උනේ. සැංග්‍රිලා මුදලාලිගෙත් එක්ක එකතු වෙලා විල්මාර් මුදලාලිත් එක්ක එකතු වෙලා සර් සීනි කෑව අන්දරේ වගේ පෙරලි. සර් තමයි හොඳටම කළේ. අන්න ඒව තමයි සර් කරන්න ආපු මහා වැඩ ටික. මේ නිකන් අපිට කන්න බොන්න දෙන්න නෙමෙයි රටේ ජනතාවට කන්න බොන්න දෙන්න බෑ. එව්ව කරන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට බරපතල සැකයක් තියෙනවා මේ ජනාධිපතිවරයා නිකන් ඉංගියෙන් වගේ කිව්වේ මේ මුදලාලිලට දෙවනි වටෙන් මේ බඩු මිල වැඩි කරන්නද කියලා. සර් කිව්වට පස්සේ ජනාධිපතිවරයා කිව්වට පස්සේ මම ආවේ ඕව කරන්න නෙමෙයි මට අයිති කාර්යභාරය ඕක නෙමෙයි කිව්වහම එතකොට මුදලාලිලා හිටනවා අම්මට සිරි ගජ දැන් බඩු හරි දැන් තියෙන්නේ ඊළඟ වටෙන් මේක වැඩි කරගෙන යන්න. මොකද සර් ග්‍රීන් ලයිට් එක දුන්නා. කොළ පාට සංඥාව දීලා තිනවා වැඩි කරහන් කියලා. මොකද සර් ඒවට මැදිහත් වෙන්නේ නැහැ. රාජ්‍ය මැදිහත් වෙන්නේ නැහැ ජනතාවගේ ජීවිතය රැක ගැනීම සඳහා. කියන්නේ ඒකනේ. මේ වහින් හොරෝ කියන්නේ ජනාධිපතිවරයා තමන් සූදානම් නැහැ මේ රටේ ජනතාවගේ ජීවිත රැකගන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකේ මිල අඩු කරන්න ලෑස්ති නැහැ. ඒ ජනාධිපතිවරයා කියන්නේ කන එකෙක් කාපන්. සරලවම කියන්නේ එකයි. තියෙන එකෙක් කාපන්. තියෙන එක තුන් වේල කාපන්. ටිකක් නැති එක ඊටත් වඩා නැති එක එක වේලක් කාපන්. මුකුත්ම නැති එක නොකාමරියන්. ඒකනේ කියන්නේ. මුකුත්ම නැති එක නොකාමරියන් කියලා කියන්නේ. දැන් ඒ සංඥාව දින්නු ගමන් ඔන්න හාල් මෝල් කාරයෝ ටික
ඊයේ ඉඳලා හාල් මිල වැඩි කරලා තියෙනවා. ඒ සර් කිව්වනේ මං ආවේ ඒකට නෙමෙයි කියලා. දැන් සීනි හොයාගන්න බෑ. සීනි හොයාගන්න එක නිකන් හරියට කලුනික හොයාගන්නවා වගේ හතර වට යනවා සීනි හොයන්න මිනිස්සු. ඒ සර් කිව්වනේ මං ආවේ ඕකට නෙමෙයි කිව්වනේ. රාජ්‍ය පාලකයෙක් කියනවා තමන් ආවේ ජනතාවට කන්න බොන්න දෙන්න නෙමෙයි කියලා. රාජ්‍ය පාලකයාගේ වගකීමක් නෙවෙයිද ඒ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරලා සාධාරණ මිලකට ඒ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙන එක. ඒක තමයි රාජ්‍යයේ වගකීම. ඒක තමයි රාජ්‍ය නායකයෙක්ගේ වගකීම. මේ රාජ්‍ය ናයකයා කියනවා මට ඒක කරන්න බෑ ඒක මගේ වැඩක් නෙමෙයි කියලා. අන්න රාජ්‍ය નાයකයා කරපු ටික තමයි දැන් කිව්වේ. ලංකාවේ පරිසරය රටේ පරිසරය 20යි 21 කියලා කියන්නේ අපි හැමෝම දන්නවා. මේක නිකන් හරියට 20යි 21 කියලා කියන්නේ අර වෘකයාගේ හෝරාව වගේ මංකොල්ලකාරයන්ගේ හෝරාව වගේ රටේ තිබෙන සෙසු වනාන්තර ටික අර අවශේෂ වනාන්තර ටික කපන්න අර මොකද්ද 20යි චක්‍රලේඛන වෙනස් කරලා චක්‍රලේඛන අහෝසි කරලා ජනාධිපතිවරයාගේ නියමයෙන් චක්‍රලේඛන අහෝසි කරලා අවශේෂ වනාන්තර ටික කපන්න ඉඩ දුන්නා. ඒ නිසා තමයි ඔය සෙසු වනාන්තර ටික කපාගෙන ගිහිල්ලා සර්ගේ අනුහස සර්ගේ සර්වාධිපති පාලනය නිසා අද මේට ලංකාව පරිසරය විනාශ කරන රටවල් අතරින් 4 වෙනි තැනට පත් කරලා තියෙනවා. පොඩි පහේ වැඩක් නෙමෙයි ඒක. පොඩි පහේ වැඩක් නෙමෙයි. සිංහ රාජය මැද්දෙන් කැලයක් කපන්න, සිංහ රාජය කපලා පාරක් හදන්න. ඒ පාර හදන එකට පරිසර වාර්තාවක් දෙන්න සර් මැදිහත් වුණා. අපි දැක්කනේ ජනාධිපතිවරයා ගිහිල්ලා ඒ සිංහ රාජ්‍ය මැදින් පාර කපද්දි මේකෙන් පරිසර හානියක් වෙන්නේ නැහැ කියලා සහතිකයක් ලබා දුන්නා. මේ වගේ ලෝක උරුමයක් වෙච්ච සිංහ රාජ්‍ය මැදින් පාරක් කපන්න ඉඩ දීපු පාලකෙක් වෙනවනම් පාලකෙක් හිටියනම් මේ ඉතිහාසය පුරා ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සර් තමයි හොඳටම කළේ. අන්න කරපු හොඳම ටික. කන්න බොන්න දෙන්න නෙමෙයි ආවේ. මිනිස්සු ජීවත් කරවන්න නෙමෙයි. මිනිස්සු ජීවත් වෙන. හරියට අර ලෝකයේ කියනවනේ ලෝකේ පෙනහල්ල ඇවිල්ලා ඇමසන් වනාන්තරය අන්නේ ලෝකේ පෙනහල්ල කපාගෙන යන්න බ්‍රසීලයේ බොල්සනාරෝ කියන ආඥාදායක ස්වරූපේ ඒ සර්වාධිපති පාලකයා මිලිටරි පාලනයන් යොදවා ගනිමින් ඒ ඇමසන් වනාන්තරය කපාගෙන යනවා. ඇමසන් වනාන්තරය හෙලි කරලා ඇමසන් වනාන්තරයේ ඉන්නේ ස්වදේශික ජනතාව පන්නා දමලා ඒ වනාන්තරය කොම්පැනි කාර්යයන්ට දෙනවා වාණිජ භෝග වගා කරන්න. අන්න ඒ හා සමාන වැඩක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරේ. ලෝකේ පෙනහල්ල ඇමසන් වනාන්තරය නම් අපේ ලාංකිකයන්ගේ පෙනහල්ල සිංහරාජ වනාන්තරය. මේ ශ්‍රී ලංකා භූමියේ ශ්‍රී ලංකාවේ වෙසෙන මිනිසා ඇතුළු සියලු සතා සිව්පාවන්ගේ පෙනහල්ල වෙන්නේ සිංහරාජ වනාන්තරය. ඒ සිංහරාජ වනාන්තරය මැද්දෙන් පාරක් කපලා ඒ සිංහරාජයට අත තිබ්බේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මේක පුදුම සෞභාග්‍යයක්. ඒ නිසා සර් තමයි හොඳටම කරලා තියෙන්නේ. අද බත්තටයක් හොයාගන්න බැරි වෙන තැනකට රට තල්ලු කරලා දාලා තියෙනවා. ඉදිරි වර්ෂය ඇතුළත ලෝකයේම විදේශ වාර්තාවන් පවා සමීක්ෂණ පවා කියනවා ලංකාව බරපතල සාගතයකට ඇද දමමින් තිබෙන්නේ කියන එක. බරපතල සාගතයක් කරා ඇද දමමින් තිබෙන්නේ කියන එක ලෝකයේම කතා වෙනවා. මාධ්‍ය වලින් පළ වෙනවා. බත් ඇටයක් නැති රටක් බවට පත් කරමින් යනවා. සර් තමයි හොඳටම කරලා තියෙන්නේ. සර් ආවේ මේ වැඩ ටික කරන්න. කන්න බොන්න දෙන්න නෙමෙයි කකා හිටපු බත් ඇටත් නැති කරන්න ඇවිල්ලා තියෙන්නේ. කකා හිටපු බත් ඇටත් අද අපිට නැති වෙමින් තිබෙන්නේ. කකා හිටපු බත් ටිකත් අපිට නැති වෙමින් තිබෙන්නේ. ඒ ජනාධිපතිවරයාගේ සර්වාධිපති තීන්දුවක් නිසා පැය 24න් රසායනික පොහොර තහනම් කිරීමේ ඒ සර්වාධිපති ස්වරූපයේ තීන්දුව නිසා අපි දැක්ක සමහර දේශපාලනඥයෝ ආණ්ඩුවේ දේශපාලනඥයෝ කියනවා මේක මේ සර්ට දීපු ලණුවක් මේ සර්ට එක ඔස්තාර් ලැබිලා දීපු ලණුවක් නිසා සර්ව අමාරුවේ දැම්මා. සර්ව අමාරුවේ දාන්න සර් බබෙක් නෙමෙයිනේ. තොත්ත බබෙක් නෙමෙයිනේ. තොත්ත බබ්බුන්ට දේශපාලනය කරන්න බෑ. දේශපාලනේ අයන්නව දන්නේ නැත්නම් දේශපාලනට එන්න නැතු ඉන්න ඕනේ. දේශපාලනය කියලා කියන්නේ ජනතාවත් එක්ක කරන ක්‍රියාකාරීත්වයක්. ජනතාව අතරින් අදහසක් ආවම ඒ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ කතා කරාම කෘෂි විද්‍යාඥයෝ කතා කරලා මේක පෙන්වුවාම මේක
මේක පෙන්නකොට ඇහුම්කන් දීම කියලා කියන්නේ ආණ්ඩුකරණයේ මූලික ලක්ෂණයක්. අපි කියන්නේ මේක listening as governance. ප්‍රජාතන්ත්‍රීය ස්වභාවය කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය කියලා කියන්නේ මේක පිළිබඳව පැහැදිලි කරාම මේක පිළිබඳව මාධ්‍ය වලින් හෙළිදරව් කරාම මේකේ බරපතල තත්ත්වය පිළිබඳව හෙළිදරව් කරාම ඒ ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා තමන් දරන මතය තමන්ගේ තිබෙන සර්වාධිපති ස්වරූපයේ මතය වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ දේශපාලනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට. එහෙම නෙමෙයි තමන්ගේ මතයම දරමින් අහම්මානයක මේක අහම්මානය මේ ජනාධිපතිවරයාගේ අහම්මානය නිසා උද්දච්චකම නිසා සර්වාධිපති තීන්දුව తీරන නිසා මේ රටේ ජනතාව මේ රටේ ගොවියා සහ මේ ගොවිබිම් බරපතල විදිහට ගොවියාගෙන් අහිමි කිරීමේ වැඩපිළිවෙලක් බවට පත් වෙලා තියෙනවා. මේක නිකන් හුදෙක් ජනාධිපතිවරයා නිකන් මේ රටේ මිනිස්සු ගැන හිතලා ගත්ත තීන්දුවක් විදිහට අපි සලකන්න සූදානම් නැහැ. මේක අපිට පේන්නේ එක්තරා විදිහකට රටේ ගොවිබිම් ඒ ගොවි ජනතාවගෙන් ඉවත් කිරීම සඳහා පැහැර ගැනීම සඳහා කරන එක්තරා ආකාරයක දේශපාලන ආර්ථික වැඩපිළිවෙලක් නව ලිබරල් වැඩපිළිවෙලක් විදිහටයි අපිට පේන්නේ. ලෝකෙම මේ ඉඩම් අල්ලා ගැනීමේ ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙනකොට මේ නිර්ප්‍රභූ ජනතාවගේ ඉඩම් අල්ලා ගැනීම සඳහා විවිධ ආකාරයෙන් අන්නපනත් ගැනීමෙන් නීති ගැනීමෙන් ගොවියාවේ ගොවි බිම් වලින් ඉවත් කරනවා. ඉන්දියාවේ මේක කරමින් ඉන්නවා. අදානිලා අම්බානිලට ඕන කරන විදිහට ප්‍රතිසංස්කරණයන් පනත් ගැනීමෙන් මෝඩිගේ පාලනය කරමින් තිබෙන්නේ ඒක. ගොවියාට ගොවි බිම් ඉවත් කළා වාණිජ්‍ය භෝගවලට අවශ්‍ය කරන විදිහට ඒ වාණිජ්‍ය භෝග සහ වෙළඳපොළට අවශ්‍ය කරන විදිහට ඒ කොම්පැනි වලට අවශ්‍ය කරන විදිහට තීන්දුව తీරන ගැනීම සඳහා ඔවුන්ගේ අතකොළුවන් බවට විද්‍යට හේතු කරන්න ගොවියාව තල්ලු කරමින් තිබෙනවා. අද ගොවීන් ඒ සටන කරන්නේ ඒ කොම්පැනි කාර්යයට අදානිලා අම්බානිලට එරෙහිව සටන කරන්නේ ඒ ගොවි පනත් වලට එරෙහිව සටන් කරන්නේ. ඒ නිසා අද අපිට පේන දෙයක් තමයි ලංකාවේ මේ ගොවි බිම් ගොවියාගෙන් පැහැර ගැනීම සඳහා ගොවියාව අකර්මණ්‍ය කළා ගොවියාව දුර්වල කරලා අවසානයේදී මේ ගොවි බිම් වලින් ගොවියා ඉවත් කිරීම සඳහා කරන තවත් දේශපාලන උපාය උපක්‍රමයක්ද කියන බරපතල සැකේනවා. එහෙම නොවෙනවා නම් මේ විදියට ආඥාදායක ස්වරූපේ අමන තකතිරු ඔල මොට්ටල තීන්දුව తీරන ගන්නේ නෑ රාජ්‍ය නායකයෙක්. ඒ නිසා අන්න රාජ්‍ය නායකයා හොඳටම කරලා තියෙන දේ අද දැන් ලංකාවේ රාජ්‍ය නායක ජනාධිපතිවරයාත් එක්ක කතා කරන්න ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡාවක් ගන්න විමල් වීරවංශ උදයගම්මන්පිල වාසුදේව නානායක තිස්ස විතාරණ ඩිව් ගුණසේකරලට බෑ. අර යුගදනව් බලාගාරය ගැන පෞද්ගලිකකරණය ගැන ඇමරිකාවට විකිණීම සහ සම්පත් විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරන්න ජනාධිපතිවරයා එක්ක සාකච්ඡාවක් කරන්න වෙලාවක් ගන්න බෑ. හැබැයි ඉන්දියාවේ ඉන්න අදානිට පුළුවන් තමන්ගේ ප්‍රයිවට් ජෙට් එකකින් ඇවිල්ලා ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා පවත්වන්න. විමල් වීරවංශ මහත්තයාට තේරෙනවද නැහැ ජනාධිපති කොරන ටික දැන්. විමල් වීරවංශ මහත්තයාට දැන් තේරෙනවද නැහැ ජනාධිපති ආවේ මොකටද කියලා. අදානිලට පුළුවන් කොම්පැනි කාර්යයන්ට පුළුවන් ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡාවක් පවත්වන්න ඕනෑම වෙලාවක ජනාධිපතිවරයා හම්බ වෙන්න. හැබැයි රටේ දේශපාලනය කරන තමන්ගේ ආණ්ඩුවේම සෙසු පක්ෂවල ඉන්න නායකයන්ට අවස්ථාවක් දෙන්නේ නැහැ. මේ ඉඩම් විකිණීම පුද්ගලිකකරණය ඇමරිකාවට විකිණීම ඉන්දියාවට විකිණීම චීනය විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන්න තමන්ගේ සහෝදර පක්ෂවල දේශපාලන නායකයන්ට අවස්ථාවක් දෙන්නේ නැහැ. හැබැයි අදානිට අවස්ථාවක් දෙනවා. අදානි තමන්ගේ ප්‍රයිවට් ජෙට් එකකින් කණ්ඩායමක් එක්ක ගුවන් යාන දෙකක්ද කොයිද කියලා. දෙකකින් ඇවිල්ලා සාකච්ඡා පවත්වන කොම්පැනි කාර්යයන්ට පුළුවන් ජනාධිපති එක්ක ඕනෑම මොහොතක සාකච්ඡා කරන්න. හැබැයි විමල් වීරවංශ මහත්තයාලට බෑ. පේනවනේ විමල් වීරවංශ මහත්තයාලා ඇද වැටිලා තියෙන තැන. විමල් වීරවංශ මහත්තයාලා අපි දැක්ක කියනවා ජනාධිපතිවරයාට දේශපාලනයට එන්න කියලා. ජනාධිපතිවරයා දේශපාලනය කරන්නේ කොම්පැනි කාර්යෝ එක්ක. ජනාධිපතිවරයා දේශපාලනය කරන්නේ බහුජාතික කොම්පැනි කාර්යෝ එක්ක. ජනාධිපතිවරයා දේශපාලනය කරන්නේ වෙලෙන්දෝ එක්ක ව්‍යාපාරිකයෝ එක්ක. ඒ නිසා යා ව්‍යාපාරිකයන්ට අත තියන්නේ නැහැ. ඒ නිසා තමයි අර තර්කයක් දාන්නේ. අර දැලිපිහි තර්කයක් වගේ තර්කයක් දාන්නේ ඉඳගෙන මම ආවේ ඕකට නෙමෙයි බඩු මිල ගැන කතා කරන්න නෙමෙයි කියලා. ව්‍යාපාරිකයන්ට ඕන විදියට මේක හූරගෙන කන්න ඉඩ දීලා තියෙනවා.
කොම්පැනි කාර්යයන්ට ඕන වෙලාවට ඇවිල්ලා ඕන තැනකට ගිහිල්ලා බලන්න පුළුවන්. අදානිලා යනවලු හතර වටේ තියෙන සම්පත් ටික හොයන්න. තමන්ට මොනවද අල්ලගන්න පුළුවන්? තමන්ට ඕන කරන දේවල් මොනවද කියලා හොයන්න හතර වටේ කරගෙනවා රවුම් ගහනවා. ඒගොල්ලෝ එක්ක සාකච්ඡා පවත්වනවා. අන්න සර් හොඳටම ගල්ලා තියෙන ටික. අන්න ජනාධිපතිවරයා හොඳටම කරපු ටික. අන්න ජනාධිපතිවරයා ආපු ටික. ජනාධිපතිවරයා නොකියුවේ ඒක. ජනාධිපතිවරයා ඇවිල්ලා කරන ලොකුම වැඩ ඒක. කරපු ලොකුම වැඩ ටික අපි දන්නවනේ. පෝට් සිටි එක දුන්නා සින්නක් කරව. ඊට පස්සේ දැන් යුගදනවි බලාගාරය ඇමරිකාවට දීලා තියෙනවා. ඒක ගැන කතා කරන්නවත් ලෑස්ති නැහැ. ඊට පස්සේ ඒ පෝට් සිටි එකට අදාළ භූමියන් මේ රටේ තියෙන මර්මස්ථාන ගණනාවක් එකින් එක අහිමි කරමින් තිබෙනවා මේ රටේ ජනතාවට. අර මුතුරාජවැල නොකියාම විතා විශාල ඉඩම් ප්‍රමාණයක් පෝට් සිටි එකට උමනා කරන ප්ලාන්ට් එකක් හැදීම සඳහා ඒවා ලබා දීමට සූදානම් වෙනවා. ඒ වගේම අපි දැක්ක මාධ්‍යවල පළ වෙනවා මේ කොටහෙන එහා පැත්තේ තියෙන අර එලි හවුස් පාක් එක ඒ අවට තියෙන විශාල මේ මොනවාද මේ වෝටර් බෝඩ් එකට අයිති විශාල භූමි ප්‍රමාණයක් පෝට් සිටි එකට වතුර ගැනීම සඳහා වෙනම ප්ලාන්ට් එකක් හදන්න ලබා දෙන්න සූදානම් වෙනවා. ඒ පිළිබඳ මාධ්‍ය වලින් වාර්තා වෙනවා. වාසුදේව නානායක්කාර මහත්තයාගෙන් අහන්නේ වාසුදේව නානායක්කාර මහත්තයා වතුර බාර ඇමතිවරයා. අන්න ඔයා දන්නේම නැතුව ඔයාට අයිති ඔයාගේ අමාත්‍යාංශයට අයිති ඉඩම් ප්‍රමාණයක් විශාල ඉඩම් ප්‍රමාණයක් භූමියක් මේ එලි හවුස් පාක් එක මේ කොටහෙන පැත්තේ මර්මස්ථානයක් දෙන්න යනවා පෝට් සිටි එකට වතුර ගන්න. මිනිස්සු ඒවෙන් ඉවත් කිරීම සඳහා සූදානම් වෙනවා. ඒ තරුණයෝ ක්‍රීඩා කරමින් හිටපු ඒ තරුණයන්ට තිබුණු ක්‍රීඩා පිට්ටනි වලින් ඉවත් කරමින් ඉන්නවා. ඒව අහිමි වීම සඳහා ඒව අහිමි කිරීම සඳහා සූදානම් වෙනවා. ඔන්න ජනාධිපතිවරයා ඇත්තටම එයා කියන්නේ මම කන්න බොන්න දෙන්න නෙමෙයි යාවේ. අන්න එයා කරන්න ආපු වැඩ ටික. අන්න එයා කරන වැඩ ටික 2005 චක්‍රලේඛන ඉවත් කරලා අවශේෂ වනාන්තර ටික එලි කරන්න අවශ්‍ය කරන පරිසරය හදලා දුන්නා. වන හබරන්ට, අලි හබරන්ට, කොටි හබරන්ට, මුව හබරන්ට මේ දඩයම්කාරයන්ට ඕන කරන සහතික ලබා දුන්නා. ඒ විතරක්ද? ආපු ගමන් මොකද්ද කරේ? තුවක්කු ලයිසන් ප්‍රමාණය වැඩි කරන්න ගියා. ආපු ගමන් තුවක්කු ලයිසන් ප්‍රමාණය වැඩි කරන්න ගියා. මොකද තුවක්කු ලයිසන් ප්‍රමාණය වැඩි කරේ මොකටද? ගොවියන්ට තුවක්කු දෙනවයි කිව්වා. මොකටද ගොවියන්ට අන්තිමේදී ගොවියන්ට වෙන්නේ ගොවිතැන් කරන නෙමෙයි දඩයම් කරන්න. ගොවිතැන අත්හැරලා දඩයම් කරහන් කියලා. ඔන්න කරපු වැඩේ. ඔන්න සිංහල බෞද්ධ අනුරාධපුරයට ගිහිලා දිවුරුම් දීලා ගෝන්වැලි මහා සෑය ඉස්සරහා දිවුරුම් දීලා කරපු වැඩේ තමයි ගොවියන්ට දෙන්නම් කිව්වා තුවක්කු ලයිසන් දෙන්නේ මොකටද? ඒ සත්තු දඩයම් කරන්න. සත්තු දඩයම් කරා. අන්තිමේ දඩයම්කාරයෝ කරන්නේ ගොවීන් නෙමෙයි. ගොවීන්ව දඩයක්කාරයෝ කරලා ගොවීන්ගේ තියෙන ඉඩම් වලින් ගොවීන් පන්නලා ඉඩම් ටික අල්ලගන්න. ඔන්න කරපු ටික. ඒ නිසා මේක තමයි ජනාධිපතිවරයා කරපු හොඳම ටික. සර් තමයි හොඳටම කළේ. සර් එහෙම කරද්දි අපි අර කියමනක් තියෙනවනේ. කෝවිලේ කපුවා හිටගෙන මුත්‍රා කරද්දි ගෝලයෝ දුව මුත්‍රා කරනවලු. ඒ වගේ තමයි සර්ගේ අනිත් ඇම්බැට්ටියෝ ටික. අපි දැක්ක අර ඊයේද කොහෙද අර කලුතරේ ඉන්න ණය ගහපු ඇමතිවරයා කියනවා ඔයා මේ මොනවද මේ රසායනික පොහොර ඉල්ලන්නේ එහෙම නැත්නම් මේ කාබනික පොහොර වලින් වගා කරන්න බෑයි කියන්නේ කම්මැලි ගොවියලු. මේක බත් කන එකෙක් නෙමෙයි. මේකව කුඹුරක පබේක්කටවත් හිටවන්න ඕනේ. අඩුම තරම් කුඹුරකට ගිහිල්ලා මේකව පබේක් වගේවත් හිටවලා තියන්න ඕනේ. පොහොර ගහන එකට කලින් කොච්චර වැඩ කරන්න තියෙනව ගහන පොහොර මොකද්ද කියන එක නෙමෙයි මිනිස්සුયો වැඩේ. ගොවියා කියලා කියන්නේ ගොවිතැන කියලා කියන්නේ ඇඟ වෙහෙසවල කරන කම්මැලි කමෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමුසෙලා වගේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා නිදි කිරා වැටෙන જાතියක් නෙමෙයි ගොවීන් කියලා කියන්නේ. තමුසෙලා භාගයක් පාර්ලිමේන්තුවට ආවම නිදි කිරා වැටෙනවා. ඔය මාධ්‍ය වලින් පෙන්නන්නේ. පාර්ලිමේන්තුවට එන්නේ අත උස්සන්න විතරයි. පාර්ලිමේන්තුවට ආවම නිදි කිරා වැටෙනවා. ගොවීන් කියලා කියන්නේ ගොවිතැන කියලා කියන්නේ කම්මැලිය කරන වැඩක් නෙමෙයි. පෝර ගහන්නේ අන්තිමේදී. නියැදි කපන එකේ ඉඳලා බීජ ටික වපුරන එක දක්වා මේ මිනිස්සු තමන්ගේ ශ්‍රමය ඇඟේ as is must lay මේ සියල්ලක්ම දිය කර හරිමින් තමන්ගේ භූමිය තුල වෙහස මහන්සි වෙන ප්‍රජාවක් ගොවීන් කියලා කියන්නේ. නමුත් බත් කන මිනිහෙක් නෙමෙයිනේ. ඒකනේ මේ ආණ්ඩුවේ ඉන්නේ නහර තියෙන උන් නෙමෙයි. නහර තියෙන කෙනෙකුට මේ ආණ්ඩුවේ ඉන්න බෑ.
ස්නායු වැටෙන එකෙක් නැත හෘද ස්පන්දනයක් තියෙනෙකුට මේ ආණ්ඩුවේ ඉන්න බෑ. අපි දැක්ක අර මහාචාර්ය බුද්ධි මාරබේ කියන මහත්තයාවත් අස් කෙරුවලු. අපි දැක්ක කියනවා ඒ මොකද එයා මේ අමාත්‍යාංශයේ තනතුරක් දරමින් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති ඒ කියන්නේ විවේචනය කරනවලු. මේ කාබනික පොහොර වලට මහරු වෙන්න ගත්ත පැය 24 තීන්දුවට විරුද්ධව එයා කතා කරනවා කියලා එයාට තවදුරටත් මේක ඉන්න බෑ කියලා ඒ මහාචාර්ය බුද්ධි මාරබේව ඉවත් කරන්න සූදානම් වෙනවා කියලා අපි මාධ්‍ය වලින් දැක්කා. ඔය ඉතින් මේ ගොන්නු හරක් කන පළියට මේ ගොන්නු තනකොළ කන විදියට අනිත් උන්ටත් තනකොළ කන්න කියලාද කියන්නේ? ඈ මේ ගොන්නු තනකොළ කාගෙන යනකොට අනිත් උන්ටත් තනකොළ කන්න කියලාද කියන්නේ? ඈ මහාචාර්යවරයෙක් නෙමෙයි. හෘද ස්පන්දනයක් තියෙන කෙනෙකුට ඉන්න පුළුවන්ද මේ වගේ ඔලොමොට්ටලයෝ එක්ක? හුස්ම ගන්න කෙනෙකුට ඉන්න පුළුවන්ද මේ ඔලොමොට්ටල තකතිරු ඇමතිවරු එක්ක? අපි දැක්කා එස්.එම්. චන්ද්‍රසේනද කොහෙද කියනවා ඉඳගෙන ඔය මේ කාබනික පොහොරයි පයි කියලා මේ රසායනික පොහොර ඉල්ල යන්නේ සුළු පිරිසක්. ඕගොල්ලෝ කරන ඒවා අපිට දැනෙන්නේ නැහැ. ඕවෙන් ආණ්ඩුව වටන්න බෑ. ආණ්ඩුවට ඕවා දැනෙන්නේ නැහැ. ඔව්හලෝ තමුසලට ඒවා දැනෙන්නේ නැහැ. අපි කියන්නේ තමුසලා නිකන් දණිය ගෝපාලලා වගේ මිනිස්සුනේ. දණිය ගෝපාලලා වගේ. අටු කොටු පිරිලා තමුන්ගේ තියෙන්නේ. තමුන්ගේ අටු කොටු පිරිලා තමුන්ට තුන් වේල නෙමෙයි 6 වේලක් කන්න තරම් දේපල තියෙනවා. සම්පත් තියෙනවා. කන්න බොන්න නැත්නම් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ටනේ. ඒ නිසා තමුන් නැහැලට දැනෙන්නේ නැහැ ඕක. බඩගින්න දැනෙන්නේ නැහැ. ජීවිතේ ගැට ගහ ගන්න විඳින දුක තමුන් නැහැලට දැනෙන්නේ නැහැ. තමුන් නැහැල දණිය ගෝපාලලා වගේ. ඒක දැනෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ නිසා සර් කියන එක අහන්න දෙයක්ද? සර් ඔහොම කියනකොට සර්ගේ ඇම්බැට්ටේ ගෝලයේ දුව කියන්නේ හොවා. ඔළුවෙන් හිටගෙන කියන්නේ. ඒ නිසා මේක මේ පාලන තන්ත්‍රය එහෙම මනුස්සකමක් තියෙන පාලන තන්ත්‍රයක් නෙමෙයි. පරිසරය රැකගන්න, සතා සිව්පාව රැකගන්න නම් අපිට අවශ්‍ය කරනවා මනුස්සකම කියන එක. මානව කේන්ද්‍රීය භාවය නෙමෙයි, මනුස්සකම කියන එක අවශ්‍යයි. වේදනාව කියන එක දැනෙන්න ඕනේ. අනේකාගේ වේදනාව දැනෙන්න ඕනේ. අනේකාගේ ජීවිතයට තියෙන ගෞරවය තියෙන්න ඕනේ. එහෙම ගෞරවයක් ගැන හිතන මිනිස්සු නෙමෙයි මේ ආණ්ඩුවේ ඉන්නේ. මේ පාලන තන්ත්‍රයන් වල ඉන්නේ. ඒ නිසා තමයි මේ රටේ මේ රට ධනේශ්වරකරණයෙන් පස්සේ මේ රටේ විවෘත ආර්ථිකය සහ ධනේශ්වරකරණය ආරම්භ වුණාට පස්සේ මේ රටේ බරපතලම ඉඩම් මන්කොල්ලයන් සිදු වෙන්නේ රාජපක්ෂ පාලන තන්ත්‍රය තුල. රාජපක්ෂ පාලන තන්ත්‍රයන් තුල ඒකට මිලිටරි බලය යොදවා ගනිමින් ඉතිහාසයේ බරපතලම ප්‍රශ්නය මිලිටරි යාන්ත්‍රණයන් යොදවා ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන ආරක්ෂක අමාත්‍යාංශයේ යටතට අරගෙන පෞගිය අපි දැක්ක රාජපක්ෂ මහින්ද රාජපක්ෂ පාලනය කාලේ ඒ දශකය තුල කොහොමද ඒ ඉඩම් ඒ මර්මස්ථාන අල්ලගත්තේ? මේ කොළඹ නගරයේ ඉන්න දුප්පතුන් පන්නා දමමින් නාගරික දුප්පතුන් පන්නා දමමින් මේ මර්මස්ථාන අත්පත් කරගත්තේ ඒ මිලිටරි බලය යොදවමින්. ඒක කරපු බරපතලම නරුම වැඩක්. බරපතලම නරුම වැඩක්. ඒක තමයි නව ලිබරල්වාදී වැඩපිළිවෙල. ඒ නව ලිබරල්වාදී වැඩපිළිවෙලේ ඒ නතර කරපු තැනින් තමයි සර් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා එයා හැම කන්න බොන්න දෙන්න නෙමෙයි. ඒක ඇත්ත අපි ඒක පිළිගන්නවා. එයා ආපු වැඩේ අපි කලින්ම කිව්වා. දැන් මේ වැඩේ තමයි මේ කරමින් ඉන්නේ. ඒකේ උච්චතම තැන. ඒකේ උච්චතම තැන තමයි වෙන කාටවත් කරන්න බැරි වෙච්ච දේ තමයි ලංකාව චීනාගේ වැසිකිළියක් බවට පත් කරපු එක. ලංකාව චීනාගේ වැසිකිළියක් බවට පත් කරපු එක. ඒ නිසා මේ පරිසරය රැකගැනීමේ වැඩපිළිවෙල මේ පරිසරය රැකගැනීමේ ව්‍යාපාරය හුදෙක්ම ගහක් ඉන්දවනවා වගේ වැඩක් නෙමෙයි. අපි දන්නවනේ මේ ආණ්ඩුවේ මේ රාජ්‍ය පාලකයා පරිසරය කියලා කියන්නේ තියෙන මහා ගස් ටික කපාගෙන ගිහිල්ලා සිංහරාජ්‍යත් එලි කරන්න ඉඩ දීලා පාරවලුත් කපන්න ඉඩ දීලා ඊට පස්සේ කොහේ හරි ගස් ටිකක් හිටෝන එක. කොහේ හරි නිකන් ඉන්ටර්ලොක් ගල් ටිකක් හදලා ඉන්ටර්ලොක් ගල් ටිකක් අල්ලලා ජොගින් පාත් එකක් හදලා ඒ දෙපැත්තේ මල් ගස් ටිකක් හිටවන එක. අන්න ඒක තමයි පරිසරය කියලා කියන්නේ. ඒ රාජ්‍ය පාලකයා දන්න පරිසරය. එනිසා මේ පරිසරය කියලා කියන්නේ මේක
මනුෂ්‍යයාගේ භූමිය පමණක් නෙමෙයි. පරිසරය කියන්නේ සතා සීපාවාගේද භූමිය. මේක සතා සීපාවාගේ භූමිය. එයද රැක ගැනීම සඳහා අවශ්‍ය කරන දේශපාලන ආචාර ධාර්මික පරිවර්තනයක් ඕනේ. ඒ මනුෂ්‍යත්වය අගය කරන, මනුෂ්‍යත්වයට ගරුත්වයක් දෙන, ලෝකයට ආදරය කරන, සතා සීමාවට ආදරය කරන දේශපාලන ආචාර ධාර්මික පරිවර්තනයක් ඕනේ. අද ලෝකේ ඉල්ලා සිටින එවැනි පරිවර්තනයක්. ඒකට අවශ්‍ය කරනවා අනෙක් අයට ඇහුම්කන් දෙන්න පුළුවන්, අන්‍ය මතය ඉවසන්න පුළුවන්, විවේචන ඉවසන්න පුළුවන්, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් ඌරුවක් තියෙන්න ඕනේ. එහෙම නැතුව සර්වාධිපති තමන්ගේ වචනයට ලෝකය වෙනස් කරන්න ඕනේ, සියලු දේ වෙනස් කරන්න ඕනේ කියලා හිතන අත්නෝ මතික ඔල මොට්ටල අහම්මානයෙන් පෙළුණු මිලිටරි ස්වරූපයේ පාලකයෝ මේ ලෝකය විනාශය කරා ගමන් කරවමින් තිබෙනවා. බ්‍රසීලයේ පාලකයා වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා කියන්නේ වෙන්නේ. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානුවන්ට පුළුවන් වුණා ඩොනල්ඩ් ට්‍රම්ප් පළවෙනි වාරයේ මෙලවලා දමන්න. ඒ වගේම ලෝකයක ලබා දීපු ආදර්ශයක්. ඒ නිසා ලෝකය විනාශ කරන මිනිසුන්ගේ ජීවිත යට කර ගනිමින් මිනිසුන්ගේ ජීවිත පොඩිපට්ටම් කරන එවැනි පාලකයෝ පළවෙනි පාරෙන්ම ගෙදර යවපු ඉතිහාසයක් තියෙන්නේ. ඒ නිසා එවැනි ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් ඔස්සේ දේශපාලන සහ ආචාර ධාර්මික සදාචාර පරිවර්තනයකින් තමයි අපිට අපේ පරිසරය, අපිට අපේ භූමිය, අපිට අපේ ලෝකය ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය කරන්න ඉදිරියේදී එවැනි පරිවර්තනයක්, එවැනි පරිවර්තනයක් සඳහා ජනතාව පුරවැසියා පෙළ ගැස්වීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා මේ පුරවැසි ක්‍රියාකාරීත්වය වඩාත් ඉදිරියට ගෙන යාමට මේ මංකොල්ලකාරයන්ගෙන්, මේ වනහබරන්ගෙන් ලෝකය මේ රට රැක ගැනීම සඳහා පුරවැසි ක්‍රියාකාරීත්වයට එකතු වෙන මෙන් ඉල්ලා සිටමින් අපේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.